හරිම බලමු මොකද ඇවිල්ලා තියෙන්නේ හරි අද කතා කරමු මේ කර්මාන්ත රසායනයේ බහුඅවයවික කොටස. හරිද බහුඅවයවික නිපදවීම සම්බන්ධ කොටස් ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. හරිද? ළමයි හරි ඔක්කොම ගාවනේ. බහුඅවයවික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. බහුඅවයවිකයක් කියලා අපි කියන්නේ මොකක්ද? බහුඅවයවික ඔයගොල්ලෝ විවිධ විදිහට අහලා ඇති. භාවිතා කරලත් අපි විතර භාවිතා කරනවා. බහුඅවයවික පොලිමර්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ පොලිමර් කියන එක කියන අදහස් කියන බහුඅවයවික කියන එකේ අදහසම තමයි. ඒතකොට මේ ඒකේ තියෙන මොනොම කියලා එකක් තියෙනවා. ඒකාවයවික කියලා එකක් තියෙනවා. මොනොම කියන එකයි මේ පොලිමර්. මොනොම කියලා කියන්නේ මේ බහුඅවයවිකයක් සෑදෙන මූලික අවයවය. නැත්නම් අපි මේ ඒකාවයවික කියලා කියනවා. අන්න ඒ ඒකාවයවික ඉතා විශාල ප්‍රමාණයක් අණු විශාල ප්‍රමාණයක් රසායනිකව බන්ධන වෙලා තමයි විශේෂිතව බහුඅවයවික හැදෙන්නේ. දැන් උදාහරණ තමයි පොලිතීන් කියන එක න. පොලිතීන් හැදෙන්නේ එතිලීන් කියන අණුව නැත්නම් එතීන් කියන අණුව විශාල ප්‍රමාණයක් හරි එතීන් අණු විශාල ප්‍රමාණයක් රසායනිකව බන්ධන වෙලා පොලිතීන් හැදෙනවා. ඒ වගේ පොලිස්ටයිරීන් තව තියෙනවා PVC පොලිවයිනල් ක්ලෝරයිඩ් පොලිප්‍රොපිලීන් රබර් වගේ බහුවයක විශාල ප්‍රමාණයක් තමයි අපිට ප්‍රමාණයක් කියන්න බැරි තරම් විතර බහුවයක තියෙනවා. ඒකට විවිධ ඒදීම් සහ බහුවයක දාගන්න. නයිලෝන් වර්ග ඊට පස්සේ ස්වභාවික හිඳි වගේ තියෙන නයිලෝන් ඊට පස්සේ අපි කියන මොනවද පොලිඑස්ටර් හරි අපි ගන්න ඔය ඇඳුම් වල තියෙන කෙඳි වර්ග ඒවා ඊට පස්සේ බේක්ලයිට් ප්ලාස්ටික් වර්ග බේක්ලයිට් කියලා තියෙනවා. ඊට පස්සේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් ගම් වර්ග ඇලෙන සුළු ඒවා ඒ වගේ මේ විශාල වර්ගීකරණ විශාල ප්‍රමාණයක් තියෙන බහුවයක අපි මෙතනදී බහුවයක තෝරගත්ත කොටස් කීපයක් සාකච්ඡා කරනවා. හරි. හරි. බහුවයක මාතෘකාව ලිව්වනේ. අපි න පොඩක් ඒ ගැන සටහන් කරමු. කියන්නේ ඒකාවයවික අණු විශාල ප්‍රමාණයක් රසායනිකව බන්ධනය වීමෙන් බහු අවයවික සෑදේ උදාහරණයක් ලෙස පොලිතීන් සෑදෙන්නේ මම මුල් ටික කිව්වේ මේ මුල් ටික ලියා ගන්න බැරුවද මම මුල් ටික කිව්වේ ඒකාවයවික විශාල ප්‍රමාණයක් රසායනිකව බන්ධනය වීමෙන් බහුවයවික සෑදේ කියලා කිව්වා. හරිද? ඊට පස්සේ කිව්වේ උදාහරණ ලෙස පොලිතීන් සෑදෙන්නේ එතීන් යන ඒකාවයවිකය එතීන් අතුල C2H4
එතීන් යන ඒකාවැවිකය විශාල අණු ප්‍රමාණයක් රසායනිකව බන්ධනය වීම මගිනි. වගේ අණු ප්‍රමාණයක්. කොහොමද දානවා? හරිද? බහුවකයේ ඉදිරිපත් කරන විදිය. මේක තමයි එතීන් කියන අණුව. එතීන් කියන අණුව. ඊට පස්සේ මේක බහුවකයට උනහම හැදෙන එක පොලිතීන්. හරි. පොලිතීන් කියන එකේ බලන්න මෙන්න මෙහෙම නිරූපණය කරලා මෙහෙම කාබන් බන්ධනය දාලා ඉස්සරහටයි ආපස්සටයි. ඔහොම දෙපැත්තටම බන්ධන ඉවරයක් නැහැ. ඒ කියන්නේ මේ කොටසක් මේ ඇඳලා තියෙන මැද කොටසක් මේ ඇඳලා තියෙන මේක දිගට දෙපැත්තට සම්බන්ධ අපි කරන විදිය. හරි. ඒතකොට මේකේ තියෙන මේ කාබන්ට H එකක් උඩින් තියෙන මේ කාබන්ට H එකක් යටින් තියෙන ආය අනිත් කාබන්ටත් ඒ වගේම H එකයි ඔහොම තියෙනවා. ඔය වගේ දිගු දාමයක් තමයි මේ පොලිතීන් වල තියෙන්නේ. පොලිතීන් වල කාබන් එක දිගට කෙලවරක් නැහැ. ඒතර විශාල ප්‍රමාණයකින් පොලිතීන් කාබන් බැඳෙනවා. හැම කාබන් කෙනෙක්ටම උඩින් එක යටින් එකයි හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉන්නවා. හරි. ඒ විදිහට ගත්තාම මේ කාබන් දාමයේ නැත්නම් අපි කියන්නේ මේ පොලිතීන් කියන දාමයේ තියෙන පොදු අවයවය තමයි මේ තියෙන්නේ. හරි. මේක පොදු අවයවය කියලා කියනවා. නැත්නම් මේක තමයි පුනරාවර්තනය වෙන එකකය. පුනරාවර්තනය මේක නිතරම රිපීට් වෙනවා. මේක ඊළඟ එක ආයෙත් ඔය වගේ නිතර හොයනවා. ඔන්න ඕක තමයි බහු අවයවයක හැටි. මේක උදාහරණ ලියන්න. මේක තමයි බහුවකරණය කියන කොටස මේ තියෙන්නේ. n වතාවක් තීන් කියලා කියන්නේ අණු ප්‍රමාණය. හරි n විශාල ප්‍රමාණයක්. එතකොට බහුවකරණය වුණාම හැදෙන්නේ මේ වගේ වැව n ප්‍රමාණයක්. මේ වගේ පුනරාවර්තන එකක n ප්‍රමාණයක්. ක්ලියර්. හරි. දැන් ආපු අයත් මේක බහුවක ලියන්න මේක. හරි. බහුවකේ දැන් හරි. අපි බහුවක කියලා කිව්වේ මුලින්ම කිව්වේ ඒකාවයවික අණු විශාල ප්‍රමාණයක් රසායනිකව බන්ධනය වීමෙන් බහුවයවික සෑදේ කියලා කිව්වා. ඊට පස්සේ උදාහරණ ලෙස මේ එතීන් අණු විශාල ප්‍රමාණයක් රසායනිකව බන්ධනය වෙලා හැදෙනවා පොලිතීන් කියන මේ අපි කියන බහුවයවිකය. පොලිතීන් කියන ඔය හැදුනේ ඒක තමයි අපි කිව්වේ මේ උදාහරණ දුන්නේ පොලිතීන් වලට. ඒ නිසා මේක ලියා ගන්න. හරි මේ සූත්‍රයේ මේ රසායනික සමීකරණ ලියා ගන්න. පොලිතීන් වල. හරි ඊට පස්සේ යටින් ලියන්න එන බහු අවයවික විවිධ ආකාරයට වර්ගීකරණය වේ. විවිධ පරිදි වර්ගීකරණය කළ හැක. හරි විවිධ ආකාරයට වර්ගීකරණය වේ. හරිද? විවිධ ආකාරයට වර්ගීකරණය වේ. නම් පළවෙනි ආකාරයේ මේ ස්වභාවිකව හා කෘතිමව. හරි ස්වභාවික හා කෘතිම කියලා බහුවක වර්ගීකරණය කරන්න පුළුවන්. හරි ළමයි. අපි අහලා බලුවොත් මේ ස්වභාවික බහුවයක විදිහට. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ බහුවක ස්වභාවිකව තියනවාද? පොලිතීන් කියන එක නම් අපි දන්න මේ එතීන් කියන අණු සාමාන්‍යයෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී නිපදවන එතීන්. හරිද? එතීන් ඒවා ගන්නවා පොලිතීන් නිෂ්පාදනය කරන්න. විශේෂයෙන් ඔය ඇමරිකාවකට වල මේක ගොඩක්ම ලොකුවටම නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒවා හැම රටවලටම අවශ්‍යයි පොලිතීන් නිෂ්පාදනය. ඉතින් ඒ නිසා පෙට්‍රෝලියම් නිෂ්පාදන ආශ්‍රිතව තමයි පොලිතීන් ලැබෙන්නේ. හරිද ළමයි? ඒක එකක්. ඊළඟට ඒකෙදී ඒ කෘත්‍රිමව කතා කරන බහුවක ඕන තරම් තියෙනවා. කෘත්‍රිමව ප්ලාස්ටික් වර්ග ඊපස්සේ අපි මේ භාවිත කරන ඇඳුම් වල තියෙන පොලිස්ටර් ඒව ඔක්කොම කෘත්‍රිමව නිෂ්පාදන නයිලෝන් එහෙම කෘත්‍රිම මේ ඒවා. නමුත් ස්වභාවික බහුවක තියෙනවා. රබර් කියන බහුවකේ ස්වභාවික බහුවකයක්. ඊපස්සේ ඔය ශාකවල තියෙන අපි ලී ඒවත් බහුවක වර්ග තියෙනවා. ඒ නිසා ඒවත් ස්වභාවික වර්ග නිසා ස්වභාවික සහ කෘත්‍රිම වලට උදාහරණ තමයි ස්වභාවික අපිට ගත හැකි
රබර් වරහන් තුලට ගන්නේ රබර් හා පොලිතීන් දෙක ස්වභාවික සහ કૃතිම. හරි ඒක ක්‍රමයක්. හරිද? තව වර්ගීකරණය කරන්න පුළුවන් මේක තාපජ ගුණය අනුව. තාපජ ගුණය අනුව. තාපජ ගුණය අනුව වර්ග කරන්න පුළුවන්. එකට ගන්නවා මේ තාප ස්වීකාරය සහ කියන මේ තාපජ ගුණය වෙනස්. හරි තාපජ ගුණය අනුව වෙනස් වෙනවා. සමහර ඒවා තියෙනවා තාප ස්වීකාර්ය සහ තාප ස්ථාපන කියලා වර්ග කරනවා. හරි තාපජ ගුණය අනුව ඒකේ අර්ථය දෙන්න හැකි තාප ස්වීකාර්ය හා තාප ස්ථාපන. ඔයාලට ඇහෙනවා මම කියන තාප ස්වීකාර්ය හා තාප ස්ථාපන බහුවයක. මේක වර්ගීකරණේ තාපජ ගුණය අනුව වර්ග කරන විදියක්. තාප ස්වීකාර්ය කියලා කියන්නේ පොඩක් වුණත් අපි ලියාගමු. මෙහෙමයි අහගන්නකො මුලින්ම තාප ස්වීකාර්ය කියන ළමයි දැන් බහුවයක අපි දැන් උදාහරණ ගත්තොත් PVC වගේ තියෙනවා එක ගන්න. හොඳ උදාහරණයක්. මේ PVC කියලා කියන්නේ පොලිවයිනල් ක්ලෝරයිඩ්. අපි ඉතරට ගේන අර වතුර නල එහෙම එලන් ඊට පස්සේ අර වයරින් බට එහෙම තියෙන්නේ. මේ ප්ලාස්ටික් බට. මේ බට අපිට ඕන විදිහට නවත හැකියි. රත් කරාම අපිට අවශ්‍ය පරිදි නවත හැකි. ආයෙ ඒක වැරදුනා නම් ආයෙ රත් කරලා කලින් තීච්ච තත්ත්වයට ගත හැකි. ඒ විදිහට අපිට අවශ්‍ය තරම් වාර ගානක් රත් කරලා මෘදු කරන්නත් නැවත සිසිල් කරාම සවි වෙන්නත් විදිහට පුළුවන්. රත් කරාන් පස්සේ ඒ කියන්නේ මේ දහනය කරන පුච්චන එක නෙවෙයි කියන්නේ පිච්චුවම ආපහු එන්නේ නැහැ. ඒක දහනය කරන වෙන එකක් නේ. රත් කරලා මෘදු කරන්න පුළුවන් නැවත සිසිල් කරාම සවි වෙනවා. ඒ නිසා වාර ගානක් ඕන වාර ගානක් එහෙම කරන්න පුළුවන් නම් අන්න ඒක තාප ස්වීකාර්ය ගුණය කියලා කියනවා. තව සමහර මේ ඒවා තියෙනවා. කියන්නේ මේ බහුවයක තියෙනවා. රත් කරොත් හැඩය වෙනස් වෙනවා. ආයෙ සිසිල් කරාට කලින් තීච්ච හැඩයට ගන්න වෙන්නේ නැහැ. අපි කියන්නේ ගුටි ගහනවා කියලා කියන්නේ එහෙම වෙනවා. උදාහරණයක් ඔය ටීවී එකේ එහෙම පිටිපස්සින කවර් එක ප්ලාස්ටික් කවර් එකක් තියෙන්නේ. ඊට පස්සේ ස්විච් වල අපි ගෙදර ලයිට්ස් එහෙම දාන්න ගන්න ස්විච් එකේ ඒකේ කවර් එක ඒක විශේෂිත ප්ලාස්ටික්. ඒවා බේක් ලයිට් කියන විශේෂ හදන්නේ. ඒවා රත් වුණොත් එහෙම හැඩය වෙනස් වෙනවා. ආපහු කලින් තත්ත්වයට නම් හදන්න හම්බෙන්නේ නැහැ. උණු වෙලා ගියන් පස්සේ ආපහු කලින් තත්ත්වයට ගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඒ හොයකල හැටි. අන්න ඒවා තාප ස්ථාපන බහුවයක් කියලා කියනවා. අන්න ඒ විදිහට අපිට වර්ග දෙක අපි කතා කරනවා. පොඩ්ඩක් එතන ලියා ගන්න. තාප ස්වීකාර්ය බහුවයවික තාප ස්වීකාර්ය බහුවයවික රත් කරන විට මෘදු වන අතර සිසිල් කළ විට නැවත සවි වේ. මේ ආකාරයෙන් නැවත නැවත මෙම ක්‍රියාවලිය සිදු කළ හැක. නැවත නැවත මෙම ක්‍රියාවලිය සිදු කළ හැක. උදාහරණ පොලිතීන් PVC හරි පොලිතීන් PVC තිත් ටිකක් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. හරිද? රත් කරාම මෘදු වෙනවා. එහෙම ගුණයක් තියෙනවා. ඊට පස්සේ එන ඊළඟට තාප ස්ථාපන බහුවයක රත් කළ විට හැඩය වෙනස් වේ. සිසිල් කිරීමෙන් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැක. හරිද? නිසා අන්න ඒවට අපි කියනවා ළමයි තාප ස්ථාපන බහුවය කියලා. උදාහරණ ලියන බේක් ලයිට්. හරි? බේක් ලයිට් කියන්නේ බහුවයක නමක්. හරි? ඒක උදාහරණ ගත හැකි විදුලි උපකරණ වල පිටත ආවරණ. මේ ස්විච් එකේ පිටත ආවරණය. හරි? ඒවා.
ඒව තමයි බහුවක වලට අපි ගන්න. පිටතාවරණ ස්විච් එක ඒ වගේ පිටතාවරණ අපි එහෙම කතා කරනවා. ඒවා අපි ස්ථාපන බහුවක බේක් ලයිට් එක ලියා ගන්න පුළුවන් ඕන විදුලි උපකරණ වල පිටතාවරණ. හරි. ප්ලාස්ටික් ආවරණ එළිවන හරි. විදුලි උපකරණ වල ප්ලාස්ටික් ආවරණ ඒවා බොහෝ වෙලාවට බේක් ලයිට් නිෂ්පාදනය කරනවා. හරි. ශක්තිමත් බවත් එක්ක සහ තාප මේ විදුලි කුසල්නායකතාවයේ තාප කුසල්නායකතාවයත් එක්ක. නමුත් රත්යෙන් පස්සේ ඒ වෙනස් වෙන්න පුළුවන්. ආයේ යථා තත්ත්වයටපත් වෙන්නේ ගොඩක් ඉහළ උෂ්ණත්වයක් කරන් පස්සේ. හරි. ඔය තමයි තාප ජුගය. තුන්වෙනි එක තවත් මේක වෙන් කරන රටාවක් තියෙනවා තමයි තවත් පුළුවන් ආකලන සහ සංගණන ලෙස. හරි. ඒ කියන්නේ අපි කියන මේක ඒ කියන්නේ හදන ක්‍රමය. ඒ කියන්නේ අපි කියන්නේ බහුවයක නිර්මාණය වෙන ක්‍රමය මත. හරි. ඒකට කියන තුන්වෙනි එක බහුවවයවිකය සාධන ක්‍රමය අනුව ආකලන හා සංගණන ආකලන හා සංගණන ලෙස වර්ග කරයි. ආකලන හා සංගණන ලෙස වර්ග කරයි. බලන්න බහුවයක වල ඔන්නෝම තියෙනවා ආකලන සංගණන. ආකලනයකදී වෙන්නේ ද්විත්ව බන්ධනයක් කියන ඒවා ඒ ද්විත්ව බන්ධනය හරහා ඉදිරියට සම්බන්ධ වීමක් වෙනවා. සංගණනයේදී වෙන්නේ කුඩා අණුවක් ඉවත් වෙලා ඒක ද්විත්ව බන්ධන නෙවෙයි කුඩා අණුවක් ඉවත් වෙලා අලුතින් අලුත් බන්ධනයක් සකස් වෙනවා. පොලිඑස්ටර් නයිලෝන් වගේ ඒවා එහෙම තමයි තියෙන්නේ. හරි. චුරක් ලියන්න. ආකලන බහුවයවිකයක ආකලන බහුවයවික සෑදෙන්නේ ආකලන බහු අවයවික සෑදෙන්නේ ඒක අවයවිකයේ පවතින ඒක අවයවිකයේ පවතින ඒක අවයවිකයේ පවතින ද්විත්ව බන්ධන ආශ්‍රයනී ද්විත්ව බන්ධන මගිනී. නමුත් සංගණන බහුවයවික ඒක අවයවික දෙකක් හරහා සම්බන්ධ වන්නේ කුඩා අණුවක් ඉවත් වීමෙනි. හරි. කුඩා අණුවක් ඉවත් වීමෙනි. අපිට කියන්න පුළුවන් මේ බහුවයක වර්ග දෙක හැදලා බලමු මේක කොහොමද කියලා මේ කතා කරනවා. හින්දා අපි ගොඩක් ඉස්සරහට යන්නේ නැතු වෙමු. හරි. එහෙම පුළුවන් බහුවක ගැන කතා කරන්න. හරි. දැන් මෙතන මෙහෙමයි බහුවයකවලදී මේ ළමයි මේ දැන් අපි තවත් මේක වර්ගීකරණය කරන්න පුළුවන් අවශ්‍ය නම් තවත් මේක එහාට අරගෙන බලලා අපේ ලෙවල් මට්ටමේ සාකච්ඡා කරන කොටස් විතරයි මේ තියෙන්නේ. ඊටත් එහා වර්ගීකරණය කරන්න පුළුවන් ඕන නම් කාබනික අකාබනික කියලා වර්ගීකරණය කරනවා. හරි. අපි ගොඩාක් වෙලාවට කතා කරන කාබන් තියෙන බහුවයකනේ. නමුත් සමහර ඒවා සිලිකන් අඩංගු බහුවයක තියෙනවා. සිලිකා වල තියෙන අඩංගු සංයෝජන සිලිකන් රබර් කියලා කියන්නේ. දාන්න අපි එක වැඩවලට ගන්න සිලිකන් රබර් ගම් වර්ගයක් තියෙන්නේ. මේ සිලිකන් රබර් වල බහුවයක සිලිකන් තමයි ඒක තියෙන කාබන් නෙවෙයි. කාබන් බහුවයක තමයි ගොඩාක්ම විශාල ලෝකේ තියෙන්නේ. නමුත් සිලිකන් බහුවයකත් යෙදෙනවා. හරි. එහෙම යෙදෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අකාබනික කාබනික කියලා වර්ගීකරණය කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. හරි. අපි කතා කරන්නේ නැති නිසා මම මේක ලියන්න නැතුව ඉන්නේ. හරි. හරි. ඉතින් ඔය බහුවයක වලින් අපි කතා කරන්නේ මේ විශේෂයෙන් තාපජ ගුණය අනුවයි මේක හැදෙන ආකාරය අනුවයි. ඒ නිසා අපි මේ කොටස් ටික සාකච්ඡා කරනවා. බලමු මේ ආකලන වර්ගයේ බහුවයක කීපයක්. මාතෘකාව ලියන්න. ආකලන වර්ගයේ බහුවයක. ආකලන වර්ගයේ බහු අවයවික.
හරිද? ආකලන වර්ගයේ බහුවැවිකය. හරි. ආකලන වර්ගයේ බහුවැවිකය. අර්ථ ලියන්න. එහිදී ඒකාවැවිකයේ ද්විත්ව බන්ධනය හරහා බහු අවයවීකරණය සිදුවේ. polythene PVC polyvinyl chloride PVC polythene PVC polystyrene Teflon හා රබර් එවැනි ආකලන බහුවයක කීපයකි. හරි. එවැනි ආකලන බහුවයක කීපයකි. මම කියලා දෙනම් පොලිතීන් හැදෙන කොහොමද කියලා ඕන කියලා දෙනම්. එතකොට ඒක ඔස්සේ අපිට අනෙකුත් බහුවයක හිතා ගන්න පුළුවන්. පොලිතීන් හැදෙන විදිය කියලා දුන්නාම ළමයින්ට තේරුම් ගන්න පුළුවන් අනෙකුත් බහුවයක කොහොමද හැදෙන්නේ කියන මම පොලිතීන් වල view එකේ කියලා දෙනවා කොහොමද වෙන්නේ කියන එක. හරි. පොලිතීන් කියලා කියන්නේ මේ එතීන් අණු ගොඩක් සම්බන්ධ වෙලා හැදෙන බහුවයකයක්. හරි. එතීන් අණු විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා හැදෙන බහුවයක. මෙහෙම. එතීන් අණු මෙන්න මේ විදිහට. එතීන් කියලා කියන්නේ මේ C2 H2 නේ. ඔය විදිහට මම එතීන් අණුවක් අඳිනවා. හරි. එතීන් අණුවක් ඇඳලා. තව එකක් ඉස්සරහින් අඳිනවා. ඔය විදිහට. හරිද? මම තවත් එකක් අඳිනවා. හරි. තුනක් හතරක් අඳින්න පුළුවන් හරි ඉස්සරහට. දැන් මේකේ මෙහෙම වෙන්නේ. බහුවවේකරණය නිතරම වෙන්නේ මේ ද්විත්ව බන්ධනයක් වෙන සංයෝගයකින් අනෙක් කාබන් පරමාණුට බන්ධනයක් ඇති වෙනවා. මේ විදිහට. මේක මෙහෙම නිරූපණය කරනවා. මෙන්න මේ ෆයි බන්ධනය මෙන්න මේ කාබන් දෙක අතරට ගමන් කරනවා. මේ ෆයි බන්ධනය මේ දෙක අතරට ගමන් කරනවා. හරි. මේක ඉස්සරහට ඔය විදිහට හැම ෆයි බන්ධනයක් කරාම ඒත් අයව සම්බන්ධ කරගන්නවා. එහෙම වුණාන් පස්සේ අපිට ලැබෙනවා මේ කාබන් දාමයේ සම්බන්ධ වීමක් සිදු වෙනවා. මෙන්න මේ විදිහට බහුවවයක ලැබෙනවා. ඒක බහුවීකරණය මෙන්න මෙහෙම කාබන් සම්බන්ධ වෙනවා. පළවෙනි කාබන් අණුව ඊට පස්සේ ඊළඟ කෙනා මේ විදිහට. ඊට පස්සේ ඊළඟ කෙනා. හරිද? එහෙනම් අපි නිරූපණය කරනවා පැත්ත රිද්දයක් ගහලා මේ බහුවයක නිරූපණය කරනවා. ඕක තමයි බහුවීකරණේ උණෙන් පස්සේ හැදෙන ඵලය. ඉතින් ළමයි මේක අපි අණු 3 යන්නේ අණු කොච්චර අඳිනවද? එහෙම කරන්න බෑ අණු ගොඩාක් අපිට අඳින්න බෑ. ඒ නිසා අපි මේ වගේ මේ අණු කීපයක් ඇඳලා මේක නවත්තනවා. හරි? එහෙම. ඉතින් මේකෙදි මෙහෙම අඳින්න ඕනෙත් නෑ. අපිට මේකේ දකින්න පුළුවන් දේ තමයි මේ ඒකාවයවිකය නැවත නැවත එදීමක් නිසිදු වෙන්නේ. ඒ නිසා අපි මේ ඒකාවයවිකය නැවත නැවත ඒකාවයවිකය පදනම් කරගෙන බහුවයවිකය අඳිනවා. මෙහෙම අඳින්න බෑ බහුවයවිකය. හරි? ඒක බහුවයවිකය තමයි. නමුත් මෙහෙම දිගට අඳින එක අමාරු හින්දා අපි ඒකට කෙටි ක්‍රමයක් භාවිතා කරනවා. මේ බහුවයවිකය තුල නැවත නැවත පුනරාවර්තනය වෙන ඒකකයක් තියෙනවා. අපි අන්න ඒ ඒකකය විතරක් ඇඳලා අපි n කියලා දානවා මෙන්න මේ විදිහට. බලන්නකෝ. මේක යටින් අදිනවා. මෙන්න මෙහෙම අපි කාබන්
තියෙන ව්‍යුහය විතරක් ඇඳලා මේ පැත්තට ඉරෙව්ත් ගහලා මෙන්න මේකට ළමයි කොටු වරහනක් දාලා අපි කියලා දක්වනවා. ඕක තමයි බහුවේගය නිරූපණය කරන ක්‍රමය. හරි? ඔන්න බහුවේගය ලියන ක්‍රමය. ඒව තමයි ඒකාවේවික. හරිද? ඔන්න ඔය විදිහට බහුවේගය හදාගන්න පුළුවන්. පැහැදිලිද? මේ තියෙන්නේ මේ බහුවේගය. එතකොට ඒකේ පුනරාවර්තන ඒකකය තමයි මේ කොටු වරහන ඇතුළේ තියෙන්නේ. පුනරාවර්තන ඒකකයේ කොටු වරහන ඇතුළේ තියෙන කොටස ඒ වගේ n වතාවකින් තමයි අපිට බහු අවයවික ලැබෙන්නේ. ඒ නිසා අපිට අන්න ඒ විදිහට පුළුවන් කියලා දෙන්න. ඕක තමයි පොලිතීන් හැදෙන විදිහ. හරි. මාතෘකා පොලිතීන් කියලා ලියන්නකෝ. පොලිතීන් ලියන්න. පොලිතීන් කියලා අනුමාතෘකාව ලියන්න. ඒ අර්ථ ලියන්න. මෙහි ඒක අවයවිකය තීන් වන අතර තීන් අනු විශාල ප්‍රමාණයක් ආකලනය වීමෙන් පොලිතීන් සෑදේ. හරි? පොලිතීන් සෑදේ. ටික අඳිනකෝ. එක දිගට අඳගත්ත කමන්නේ. ටික අඳ ගන්න. මේකේ පුනරාවර්තන ඒකකය මම ඕන මෙතනින් දක්වනවා. පුනරාවර්තන ඒකක කියන්නේ මෙන්න මේක. කාබන් පරමාණු 2යි හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙන කොටස තමයි පුනරාවර්තන ඒකකය. මෙන්න මේක. හරි. ඔක හොයමුත් ඔකට කියන පුනරාවර්තන ඒකකය. ඉතින් කියලා දාන්නේ. පුනරාවර්තන ඒකකය කියලා ලියනවා. හරිද? තමයි මේක අඳගෙන ඊට පස්සේ කියන්න. ඒක නෑනේ. මේ පැත්ත නදින්න. පුනරාවර්තන ඒකකය වෙනමෙන්ද? හරි. දැන් ඔයාලට පුළුවන් ඒකාවේවිකය හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ බහුවේවිකය සහ පුනරාවර්තන එක හඳුනා ගන්න පුළුවන් වෙන එච්චරයි ඊට අපේක්ෂා කරන්නේ. හරි. ඔහොම තමයි පොලිතීන්. හරිද? හරි. ඊ එක මම දාන්න හරි. ඔයගොල්ලෝ රෙකෝඩින් එක කොහොමද ඔක්කොම ටික මේකේ පාඩවල ඔක්කොම ටික දාන්න ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ පුළුවන් වෙලාවට සජීවය සම්බන්ධ වෙන ඔය ලේසි ටිකක් මතක හිටින්න කියන දේවල් නැත්නම් වීඩියෝ එක බලලා පුළුවන් කරගන්න. හරි. ගන්නකෝ. හරි. මේකේ මම ඊට පස්සේ දැන් පොලිතීන් ගැන පොඩ්ඩක් ලක්ෂණ කියනවා. මේ පොලිතීන් කියන එක කියන ළමයි සාමාන්‍යයෙන් මිලෙන් අඩුයි. හරිද? සාපේක්ෂව මිලෙන් අඩුයි. සැහැල්ලුයි. ඊට පස්සේ අපි කියන්නේ ජලය එහෙම කාන්දු වෙන්නේ නැති, ජලයෙන් පෙඟෙන්නේ නැති. ඊට පස්සේ මිල අඩු, විෂ රහිතයි. විෂ රහිතයි. ඉතින් ඒ හින්දා පොලිතීන් විශාල වශයෙන් භාවිතා කරනවා. අද වන විට හරිද? ඒක තමයි පොලිතීන් වල හැටි. ඉතින් මේ පොලිතීන් ගන්න මොනවටද? පොලිතීන් ගන්න ඔය ඇසුරු මලු. විශාල වශයෙන් අපි ගන්න ඔය සිලි මලු කියලා කියන්නේ ඒවා හදන්න ගන්නවා. ඊට අමතරව ඔය සීට් වල කවර, වාහන වල කවර, ඊට පස්සේ ඔය විවිධ ඒවල කවර හදන්න භාවිතා කරනවා. ඊට පස්සේ ඇසුරු මලු, ඇසුරු පටල ඒවට ඒවා ගන්නවා. හරි ඒව තමයි
නිෂ්පාදනය වෙන්නේ මේ පොලිතීන්. හරිද? පොලිතීන් වල ඝනත්වය අනුව වර්ගීකරණය කරන ලෝ ඩෙන්සිටි පොලිතීන් තියෙනවා, හයි ඩෙන්සිටි එහෙම තියෙනවා. පොලිතීන් වර්ග තියෙනවා. ඒවැදී ඒ අනුව භාවිතයන් වෙනස් වෙනවා. හරිද? එහෙම තියෙන ළමයි පොලිතීන් වල. හරි. ලියන්නකෝ. එන සාපේක්ෂව මිලෙන් අඩු රසයකින් හෝ ගන්ධයකින් තොර විෂ රහිත අපි කිව්වේ සාපේක්ෂව මිලෙන් අඩු රසයකින් හෝ ගන්ධයකින් තොර හරි රසයකින් හෝ ගන්ධයකින් තොර විෂ රහිත සැහැල්ලු ආපස්විකාර්ය බහු අවයවිකයකි. සිලිමලු සිලිකවර ගමන් මලු ඇසුරුම් පටල සෙල්ලම් බඩු බෝතල් සෑදීමට භාවිත කරයි. සෙල්ලම් බඩු හා බෝතල් ප්ලාස්ටික් බෝතල් කියලා කියන්නේ බෝතල් සෑදීමට භාවිත කරයි. හරි. ඊළඟට මම කතා කරනවා ඊළඟ බහුවේගය. මේකෙන්ම අපිට බහුවේගය ගැන පාඩම මට ලේසියෙන් උගන්නත හැකි. හරි. අද මම දැන් කිව්වේ මේ මෙන්න මේ හරි අපි හදපු කොට මම මේ බහුවේග වල භාවිත කිව්වේ අපි භාවිතා කරන සිලිමලු. හරි සිලිමලු ඊට පස්සේ ආසන ආවරණ නැත්නම් සීට් කවර ඊට පස්සේ නැත්නම් ඇසුරුම් පටල ඊට පස්සේ ප්ලාස්ටික් බෝතල් නැත්නම් ප්ලාස්ටික් ලේන බෝතල් ඊට පස්සේ මොනවද තව කිව්වා සෙල්ලම් බඩු අන්න ඒවා නිෂ්පාදන භාවිතා කරනවා කියලා කිව්වා. ඒක ලබලා ලියා ගන්න. හරි. සිලිමලු ආසන ආවරණ ඊට පස්සේ ඇසුරුම් පටල ඊට බෝතල් හරි සෙල්ලම් බඩු නිෂ්පාදන භාවිතා කරයි. හරිද? හරි. එන්නේවා අපි ඊට පස්සේ ඊළඟ කොටසට මම මේ දෙවෙනි කොටස PVC. හරි. පොලි වයනයිල් ක්ලෝරයිඩ්. හරි. දෙවෙනි බහුව කියන PVC. ඩක් ලොකුට ඉඳ ගන්න පටක් ගාලා අපි ඒක සාමාන්‍ය අපිට සාරාංශ කරත හැකි එක පිටුවට ඔක්කොම ටික ඕනනම්. ඒ නිසා මම ඉක්මනින් කියන PVC. පොලි වයනයිල් ක්ලෝරයිඩ්. හරි. PVC වරහන් තුල පොලි වයනයිල් ක්ලෝරයිඩ්. හරි. පොලි වයනයිල් ක්ලෝරයිඩ් පිටි කරනවා PVC කියලා. හරි. ළමයි මෙහෙමයි මේකත් අර වගේම අණුවක්. මොකද්ද? එතීන් වගේ අණුවක්. එකම වෙනස මේ එතීන් වල කාබන් පරමාණු දෙක ද්විත්ව බන්ධනයක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවානේ. PVC වල භාවිතා කරන මේ ඒකාවැවිකයේ තියෙන්නේ ක්ලෝරින් පරමාණුවක් තියෙනවා. ඒකත් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ක්ලෝරින් පරමාණුවක් තියෙනවා. අන්න ඒක තමයි මේකේ විශේෂ ලක්ෂණය වෙන්නේ. අපි ඒ නිසා මෙන්න මෙතනට ක්ලෝරින් පරමාණුවක් දාලා ඒකාවැවිකයට ගස්සනවා. ඔන්න Cl. මේකෙත් ක්ලෝරින් මෙතන. එතකොට මේ විදියටම තමයි බහුවේගීකරණය සිදු වෙන්නේ. එතකොට හැදෙන්නේ මෙතන මේ දෙවෙනි එක ක්ලෝරින්, මේකත් ක්ලෝරින්. හරි. ඒතකොට ඕක අපි දකිනවා බහුවේගීකයේ මේ ගෘහය තුල Cl එකක් දකිනවා. ඊට පස්සේ ඒකාවැවිකයේ කොහොම Cl පරමාණුවක් දකිනවා. එච්චරයි. ඕක තමයි PVC වල ගෘහය. හරිද? PVC. හරි. ලියන්නකෝ. දැන් PVC සෑදීම සඳහා
vinyl chloride. Vinyl chloride ආකලනය වීම සිදුවේ. ආකලනය වීම සිදුවේ. මෙයද තාප ස්වීකාර්ය බහු අවයවිකයකි. මෙයද තාප ස්වීකාර්ය බහු අවයවිකයකි. තාප ස්වීකාර්ය බහු අවයවිකයකි. මේ ක්ලෝරින් පරමාණුවක් තිබීම නිසා ක්ලෝරින් පරමාණුවක් තිබීම නිසා පොලිතීන් වලට වඩා ශක්තිමත් වන අතර පොලිතීන් වලට වඩා ශක්තිමත් වන අතර ගිනි ගැනීම වලටද ඔරොත්තු දේ. හරි, ගිනි ගැනීම වලටද ඔරොත්තු දේ. PVC වල වෙනස ඒකයි. සාමාන්‍යයෙන් අපි දන්න මේ පොලිතීන් කියන එක නම් අපි ගින්නකට ගිනි ගන්නවා. හරි, භයානකයි. හරිද? ගබඩාවකට තියාගන්න බෑ. ඒකට මොනවාක ඉතුරු වෙන අලු වෙලා ඔක්කොම ටික. හරිද? ඒ නිසා මේ පොලිතීන් එහෙම අමාරුයි. නමුත් PVC වල ඊට වඩා ඉහළ උෂ්ණ රඳව ගන්න පුළුවන්. ඒක තමයි PVC ගුණය. ඒකට හේතුව මේ ක්ලෝරින් පරමාණු. ක්ලෝරින් තියෙනකොට එයාගේ දැඩි බව වැඩි වෙලා, ශක්තිමත් බව වැඩි වෙලා, ඊට පස්සේ ගිනි ගන්න එකට ඔරොත්තු දෙන ගුණයක් තියෙන මේ ක්ලෝරින් නිසා. ඒක තමයි PVC ලක්ෂණය. හරි. අපි මේ ටික අඳිමු. කලින් වගේම අඳින්න. එක දිගට එක පෙළට ඒකාවයවික 1 2 3ක් විතර අඳින්න. ඊට පස්සේ ඒ ටික පෙළ ගස්සලා අඳින එක තමයි බහුවවිකය. ඒකම අඳින්න පුළුවන් මේ විදිහට. එන් කියලා දාලා මෙන්න මෙහෙම ලස්සන එක දාලා හදලා ඒක බහුවවිකය ඒක බහුවවික තමයි. ඊට පස්සේ ආයේ වෙනම අඳින පුනරාවර්තන ඒකකය. පුනරාවර්තන ඒකක කියන්නේ බහුවවිකයේ තියෙන ප්‍රමාණය ගන්න නැතුව එකක් ගත්තා. හරි. පැහැදිලිව අහන්න. පැහැදිලිව අහන්න ඕනේ. මේක ලොකු දෙයක්වත් නෑ. රටාවක් තියෙන ගානට මේ විද්‍යුත් බන්ධය මෙතන පයින්නවා. මේක කොහොම බලලා දිගට ඉස්සරහට සම්බන්ධ වෙනවා. ඕක තමයි ආකලන භාගයක හැටි. ආකලන එක විද්‍යුත් බන්ධනයක් කරා තමයි සම්බන්ධ වෙන්නේ. හරි. ඊපස්සේ අපි මේ PVC වල භාවිත කරන පොඩක් කියන්න ඕනේ. PVC ගන්න ජලන වල පස්සේ ඔය වයර් වල අපි කියන කරන්ට් එක ගෙනියන වයර් වල සමහර වයර් වල ආවරණය කරන PVC ආවරණයක්. හරි. ඊට පස්සේ ඔය PVC බට විතා කරන ඔය